Good morning, Subudasana. We welcome each of everyone who is joining with us for this online Sunday service. අපි ඔබ සියලු දෙනා පිළිගන්නවා මේ මාර්ගස්ත දේවමය සඳහා. So let's commit this time to God and the opportunity that He gave us to praise and worship His name. So let us pray and commit this time. අපි ආඥා කරමු. ආදරණීය ස්වාමීනි ඔබ වහන්සේට දවස බාර කරනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ ස්තුතියි පියාණනි දවස ප්‍රදුන්නට. ඒ වගේම පියාණනි ඔබ වහන්සේට බාර කරනවා මේ දේවමය ගැන පියාණනි. පියාණනි ඔබ වහන්සේට බාර කරනවා අපි ඒ ගායනා කරන ඒ නමස්කාර ගීතිකා ගැන පියාණනි. පියාණනි ඔබ වහන්සේ අපි තුලින් ක්‍රියා කරන්න කියලා ඔබ වහන්සේ ඉල්ලනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ අපි සමග සිටින්න. පියාණනි ඔබ වහන්සේ අපි හැම කෙනෙක්ම ශක්තිමත් කරන්න අපි සමග ඉන්න කියලා ඔබ වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි ගායනා කරමු අපේ පළවෙනි ගීතිකාව සර්වබලධාරී යෙහෝවා දෙවිඳුනි. ඒ ගායනා කරන ගමන් අපි මතක් කරමු උන්වහන්සේ තමයි මේ ලෝකෙම ලෞකිකවන උන්වහන්සේගේ නාමය තමයි උසස්ම නාමය. උන්වහන්සේගේ නාමයට සමාන කරන නාමයක් මේ ලෝකේ නැහැ.
take a moment to praise the Lord. Our Heavenly Father, thank you for being with us, God. Thank you for hearing our prayers. Thank you for calling us your children. God, we are lost without you. Lord, be with us all the time in our life. Lord, you are the King of Kings, the mighty God who can do anything. God, we praise you, give praise to your name. Hallelujah, hallelujah. In Psalms chapter 89, verse 8 and 9 says, O Lord God Almighty, who is like you? You are mighty, O Lord, and your faithfulness surrounds you. You rule over the surging sea. When its waves mount up, you still them. So let's sing our next chorus, Be Still, and let's remember He is the mighty God. He is the King over the flood, and He is the King over the sea. අපි යාඥා කරමු ස්තුති දෙවන් වහන්ස නැවත වාරයක් ස්වාමිනී අපිට දුන්නා මේ අවස්ථාවට ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී විශේෂයෙන්ම ස්වාමිනී මේ දවසට ඔබ වහන්සේට ස්තුති ස්වාමී විශේෂයෙන්ම අපේ සභාව ගැන ඔබ වහන්සේට අපි යාඥා කරනවා ස්වාමිනී අපේ සභාවේ ඉන්න සියලුම පවුල ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ඒ හැම කෙනෙක්ම ස්වාමිනී ඒ පවුලේ ඉන්න සියලු දෙනා ස්වාමී ඔබ වහන්සේ තනි තනියෙන් ආශිර්වාද කරන්න ඒ හැම කෙනෙක්ම බාර ගන්න ඒ හැම කෙනෙක්ටම ස්වාමිනී ශරීරයට සුවය ශක්තිය ධෛර්යය දෙන්න ස්වාමිනී ඒ රස්සාවල් කරන හැම කෙනෙක්ටම ස්වාමිනී ඒ රස්සාවල් හොඳ ආකාරයෙන් කරගන්න ඔබ වහන්සේ මුක්ති ඥානේ ශරීර ශක්තිය දෙන්න ස්වාමිනී ව්‍යාපාර කරන හැම කෙනෙක්ම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න එයාලා ව්‍යාපාර වලින් ස්වාමිනී ඒගලන් සතුට ලැබෙන්නත් ආශිර්වාද ලැබෙන්නත් උදව් කරන්න ස්වාමිනී ඒ වගේම ස්වාමිනී රස්සාවල් නැතුව ඉන්න සියලුම දෙනා ඔබ වහන්සේට බාර කරනවා එයාලාට සුදුසු රස්සාවල් ලැබෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනී. ඒ වගේම විශේෂයෙන්ම අසනීප ඉන්න සියලුම දෙනා බාර කරනවා. ඒ වගේම මේ කොරෝනා රෝහයෙන් ස්වාමිනී අසනීප වෙලා ඔබ වහන්සේ සුවය දෙන්න සියලු දෙනාට ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී දෙවියන් වහන්සේ කැඳවගත්ත සියලු දෙනාමත ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී මේ රටේ තියෙන අනිත් සභාවල් හැම දෙයක්ම ඔබ වහන්සේට බාර කරනවා.
ඔබ වහන්සේ හැම සභාවක්ම ආශිර්වාද කරන්න. එමෙලු ලෝකේ ඉන්න සියලුම සභාවලට ඔබ වහන්සේට බාර කරනවා. එම සභාවෙම ඉන්න සියලුම දෙනා ඔබ වහන්සේ බාර ගන්න. විශේෂයෙන්ම මේ රට ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනේ. මේ රටේ පාලනය කරන සියලුම දෙනා ඔබ වහන්සේ බාර කරනවා. දෙවන් වහන්සේ ඔබ වහන්සේ හැම කෙනෙක් සමග කතා කරන්න මඟ පෙන්වන්න ස්වාමී. අවංක විදියට ස්වාමිනී මේ රට පාලනය කරන්න ඔබ වහන්සේ භුක්තිය ඥානය දෙන්න ස්වාමී. එයාලව ආශිර්වාද කරන්න ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී අපිට දීලා තියෙන සියලුම ආශිර්වාද වලට ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපිට උදව් කරන්න, ඔබ වහන්සේට ස්තුති කරන්න, නමස්කාර කරන්න, ඔබ වහන්සේ තුළ විශ්වාසයෙන් ස්වාමිනී නැවත වාරයක් ස්වාමිනී අපි හැමෝම එක් රැස් වී එක් තැනක ස්වාමී ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න ඔබ වහන්සේ විවෘත කරලා දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ මේ වසංකත වලින් හැම කෙනෙක්ම බේරා ස්වාමිනී. මෙතනින් ඉවරයක් කරන්න ඔබ වහන්සේ උදව් කරන්න ස්වාමිනී. නැවත නැවත ස්වාමිනී ඔබ වහන්සේ අපිට දුන්නා වූ සියලුම ආශිර්වාද වලට ඔබ වහන්සේ ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී. අපේ ජීවිතය තුළ ස්වාමිනී මොන දේ ආවතරි ස්වාමිනී ඔබ වහන්සේ කෙරේ විශ්වාසයෙන් අපි ජීවත් වෙන්න ඔබ වහන්සේ අපිට උදව් කරන්න ස්වාමිනී. මෙතෙක් කල් දුන්නා වූ සියලුම ආශිර්වාද වලට ඔබ වහන්සේ ස්තුති ප්‍රශංසා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. Are the pure in heart, for they shall see our God. The secret of the Lord is that their soul is Christ abode. The Lord who left the heavens, our life and peace to bring, to dwell in lowliness with men, their pattern and their king. Still to the lowly soul he doth himself impart, and for his dwelling and his throne chooseth the pure in heart. Lord, be thy presence safe, may us this blessing be. Give us a pure and lowly heart, a temple lit for thee. The reading is taken from Philippians chapter 4, verses 4 to 9. May you always be joyful in your union with the Lord. I say it again, rejoice. Show a gentle attitude towards everyone. The Lord is coming soon. Don't worry about anything, but in all your prayers, ask God for what you need. Always asking Him with a thankful heart, and God's peace, which is far beyond human understanding, will keep your hearts and minds safe in the union with Christ Jesus. In conclusion, my brothers, fill your minds with those things that are good and that deserve praise. Things that are true, noble, right, pure, lovely, and honorable. Put into practice what you learned and received from me, both from my words and from my actions. And the God who gives us peace will be with you. This is the word of the Lord. Thanks be to God. සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් උන්වහන්සේට වේවා. All glory and honor and praise to God. අපි ස්වාමින් වහන්සේගේ වචනය අසන්ට සූදානම් වෙමින් අපගේ සිතවිලි අපි ස්වාමින් වහන්සේ වෙත යොමු කරගනිමු. In preparation to listen to God's word, let us commit ourselves to God. අපි එක්සිත වෙමින් උන්වහන්සේට පමණක් සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ගෙන දෙන පිණිස අපගේ සිත් සූදානම් කරගනිමු. Let us prepare our hearts, uniting ourselves only to bring worship and praise to our God. එදෙසා අපි මොහොතක් ඉස්නමයි ආඥාවෙන් සිටිමු. Let us bow our heads and pray in silence. දයාබර ධර්මිෂ්ඨ ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවයද මහිමයද ප්‍රශංසාවද වේවා. වචනේ නිර්මාතෘ දෙවි ස්වාමිනී, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ වචනය ගැන. පියාණනි, ඔබ වහන්සේ අපට
උගන්වා ඇති වචනය බෙදා ගන්න පිණිස ඔබ වහන්සේ අප සමග සිටමින් අපට මඟ පෙන්වන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. පියාණනි වචනය හොඳින් අසා අපගේ සිත්ති ධාරණය කරගන්නටත් ඒ වගේ මේ ධාරණය කරගත්ත වචනය නැවත නැවත මෙනෙහි කරමින් අපගේ ජීවිතවලට අදාළ කරගන්නත් ඔබ වහන්සේ අපට පිහිටුවා මැනව. ස්වාමිනී ඔබ වහන්සේගේ දාසයෙක් වූ මා පෞකාර උදුරල නමුත් ඔබ වහන්සේ මට කමා වෙමින් පියාණන් ඔබ වහන්සේගේ ආත්මයෙන් පුරවලා මාව පාවිච්චි කරන්න කියලා. ශුද්ධාත්ම ආලේපය තවමින් මාගේ මුඛය තොල් දිව ආලේප කළ මැනව. මඟ පෙන්වුව මැනව. යේසුස් වහන්සේගේ උතුම් ප්‍රේමවන්ත නාමයෙන්. Amen. ආමේන්. අපේ ජීවිතයේ යහපත් දේ සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම අයහපත සිදුවන අවස්ථාවන් තිබෙනවා. අපි ඒ තුල ප්‍රීති වෙන අවස්ථාවන් තිබෙනවා. අපි දුක් වෙන අවස්ථාවන් තිබෙනවා. In life, there are times of joy, there are times of sorrow, and there are times that we rejoice and we sorrow over the difficulties that has come. අපිට අවශ්‍ය කරන ආහාර, ඇඳුම්, පැළඳුම්, ඒ වගේම අත්‍යවශ්‍ය දේවල්, ප්‍රීතිදායක සිදුවීම්, ඒ සිදුවන විට අපි පවුලේ උනත් එකමුතුව අපි දකිනවා. When we have food and clothing, and when happy things happen to us, we can even experience unity within the family. එවිට අපේ নমස්කාරය උනත් අපිට ඉතාමත්ම පහසුයි ප්‍රියජනකයි. Even our worship becomes easy and something very pleasant. මේ ප්‍රියජනක දේවල් හැම මොහොතේම නැති නිසා, හැම විටම නැති නිසා අපි සමහර අවස්ථාවල් වලදී අපි අපහසුයෙන් සිටිනවා. Now, since joyful things don't happen all the time in life and difficulties come, sometimes we have to live and face difficulties. අපි බලාපොරොත්තු වන දේ ඉෂ්ට නොවුනම, අපි බලාපොරොත්තු වන විදියට ජීවිතය ගත කරන්නට බැරි වුණාම අපි බොහෝ කනගාටු වෙනවා. අපි අපහසුයෙන් ජීවත් වෙනවා. We become very uncomfortable and we become very sorrowful when things don't happen the way we expect it to happen, when things, negative things happen. එවිට අපේ নমස්කාරය කොහොමද? How is our worship in situations like that? අපි බොහෝ වෙලාවට එවැනි අවස්ථාවකදී අපේ নমස්කාරය අපිට අපහසුයි. In similar situations, it is very common that our worship becomes difficult for us too. යාඥා කළ නමුත් කිසි දෙයක් සිදු වී නැති බව අපිට පේනවා. We are praying, but we feel that there is nothing happening about it. අපි සාතන් දුරු කරමින් යාඥා කරනවා. We cast away Satan and pray. පාපය ගැන පසුතැවිලි වී අපි සෑම කෙනෙකුටම අපෙන් වුණා වැරදි වලට කමාව අයදිමින් අපි යාඥා කරනවා. We confess our sins and we confess and say all the sins that happen daily in our lives, and we pray. අපට අප වරද කළ අයගෙන් අපි සමාව ගන්නවා වගේම අපිට වරද කරපු අයටත් අපි කමා වෙමින් අපි යාඥාවෙන් ගත කරනවා. We forgive those who have wronged us, and we also seek for forgiveness forgiveness, or we forgive those who have wronged us. ඒ වගේම නිර්ආහාරව අපි යාඥා කරනවා. We sometimes pray in fasting. එනමුත් අපි දකිනවා කිසි දෙයක් සිදු වෙලා නැහැ. Yet for all, we feel that nothing is happening. සති මාස ගණන් අපි යාඥා කරන නමුත් කිසිවක් සිදු වී නොමැති බවට අපි සමහර වෙලාවට හිතනවා. We pray for weeks and months, and at the end we think that nothing has happened. අපේ යාඥාව සිවිලිමේ වැදිලා නැවත ආවදෝ කියලා අපිට හිතෙනවා. We wonder whether our prayers have hit the ceiling and returned to us. බලාපොරොත්තු සුන් වෙලා අපි මුරගසනවා. We cry out with hopelessness. ආත්මික අන්ධකාරය අපි තුල. We experience a sense of spiritual darkness within us. අප අත වරදක් නැත. There is no fault of ours. ඔව් අප අත ඇයි වරදක් නැත්තේ? Why is there no fault on our side? දෙවියන් වහන්සේ සමග මිත්‍රත්වය උන්වහන්සේ පරීක්ෂා කරන මොහොතක්.
it is a moment where God is testing our friendship with Him. උන්වහන්සේට අපි ප්‍රේම කරනවාද පරීක්ෂා කිරීමේ අවස්ථාවක්. It is a time to test us whether we truly are in love with Him. ස්වාමින් වහන්සේ තුල ගත කරන ජීවිතේ පරිණත වීමේ සිද්ධියක්. This is an experience that brings maturity to us. සෑම කිතුණුවෙක්ම මෙම අවස්ථාවට මුහුණ දෙනවා. All Christian, every Christian has to face this situation. මේ බව හොඳින් අපි තේරුම් ගන්නට We අවශ්‍යයි. need to understand this very well. එක එක අවස්ථාවලදී එක එක ආකාරයෙන් අපි ස්වාමින් වහන්සේ ගැන සිතීම වැරදි. It is wrong to think of God in different ways according to our different situations and circumstances. මක්නිසාද උන්වහන්සේ අපිට පොරොන්දුවක් දී තිබෙනවා. For the reason that He has given us a promise. කිසි අන්දමකින් නුඹ අත් නොහරිමි. කිසිසේත් නුඹෙන් ආත්ම නොයමි. I will never let you down. I will never leave you nor forsake you. ඒ පොරොන්දුව අපි විශ්වාස කරන්නට අවශ්‍යයි. It is important that we hold on to that promise. Believe that promise. ඇදහිල්ලෙන් මේ ගමන යන්නට අවශ්‍යයි. We need to walk this journey in faith. අපි මොන දේ කළත් ස්වාමින් වහන්සේ බලාගෙන සිටිනවා අපි කෙරෙහි. Regardless of what we do, God is watching over us. අපගේ සිතවිල්ල අපගේ ක්‍රියාව කුමක්ද කියලා උන්වහන්සේ දකිනවා. God sees our thoughts, our motives, and our actions. උන්වහන්සේව තේරුම් ගන්නට අපිට ප්‍රඥාව මදි. We do not have sufficient wisdom to comprehend or understand God. එනමුත් උන්වහන්සේව අදහාගෙන කීකරු කමින් යුක්තව ජීවත් වීම වැදගත් වෙනවා. But it is important that we believe in Him, trust Him, and worship Him. අපිට වේදනාවක් පැමිණි කල උන්වහන්සේව ප්‍රශංසා කිරීම තමයි වැදගත් වෙන්නේ. What is important during times of trouble and sorrow is worshiping God. වේදනාව මැද්දේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම. Praising God in the midst of trials. ඒ වගේම පීඩාව මැද්දේ දෙවියන් වහන්සේට ස්තුති කිරීම. Thanking God in the midst of persecution. අපි පීඩාවක් පැමිණි කල දෙවියන් වහන්සේව අමතක වෙනවා අපිට. Sometimes we forget God when persecution hits us. එසේ නොවේ පීඩාව මැද්දේ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා ස්තුති ප්‍රශංසා කරන්නට අවශ්‍යයි. That shouldn't be the way. We should be able to praise God in the midst of persecution. උන්වහන්සේ අපව පරීක්ෂා කරනු ලබනවා. God is testing us. පරීක්ෂා කරනු ලැබුව විට දෙවියන් වහන්සේව විශ්වාස කරන්නට අවශ්‍යයි. And when we are being tested, we need to be faithful. We need to have our faith in God. මේ පරීක්ෂාවන් තුල අපි දුක් වේදනා විඳින්න යනවා. Through these temptations, through these trials and testings, we will have pain and suffering. දුක් වේදනා විඳින විට අපි යටත් වීමට අවශ්‍යයි. When we experience pain and suffering, it is important that we surrender ourselves. දුක් වේදනා විඳින විට උන්වහන්සේට යටත් වෙන එක අනිවාර්යයි. It is compulsory that we should surrender ourselves when we go through this kind of pain and suffering. මක්නිසාද ජීවිතේ හැම මොහොතකම උන්වහන්සේට යටත් වෙන තරමට අපි උන්වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ගෙන දෙනවා. So as every time we surrender ourselves, and as much as we surrender to Him, we are only bringing Him glory and praise and honor. උන්වහන්සේ දුරස්ත බව පෙරෙන විට අපි උන්වහන්සේට ප්‍රේම කිරීම අවශ්‍යයි. When we feel that God is far away from us, it is important that we love Him. අපි සමහරවිට දකිනවා දෙවියන් වහන්සේ අපිට දුරස්ස පෙනෙනවා. Sometimes we feel that God is far from us. ඒක සාමාන්‍ය දෙයක්. It's a natural thing. ඒ තුල අපි උන්වහන්සේට ප්‍රේම කිරීම තමයි අවශ්‍ය. But the important thing is to, even in the midst of that, to love God. යෝහන් තුමාගේ සුභාරංචි 3 වෙනි පරිච්ඡේදය 16 වෙනි පදයේ දෙස බලන විට When we look into John chapter 3 verse 16, දෙවියන් වහන්සේ ඔබට මට මොනතරම් ප්‍රේම කළසේක්ද උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් දෙන තරමට. we can see the extent of love that God had for us. That is, in sending His Son, only begotten Son, for us. උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් දෙන තරමට උන්වහන්සේ ඔබට මට ප්‍රේම He කළසේ. loved you and me to the extent of giving His only begotten Son. එහෙමනම් උන්වහන්සේට ඔබේ මගේ ප්‍රේමය කොතරම්ද? So, how much more is it? How much more is our love for Him?
අපගේ සිතට අපි තට්ටු කරලා අහලා බලන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේට මම ප්‍රේම කරනවද? එය කොතරම්ද? We must knock on our hearts and ask this question: do I really love God? And how much do I love God? උන්වහන්සේට ප්‍රේම කරන දරුවන් හැටියට අපි උන්වහන්සේ අත්දකින්නට අවශ්‍යයි. As children who love God, we need to experience God. වේදනාව මැද්දේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමත්, In the midst of praising God in the midst of pain, පීඩාව මැද්දේ දෙවියන් වහන්සේට ස්තුති කිරීමත්, thanking God in the midst of persecution, දුක් විඳින විට උන්වහන්සේට යටත් වීමත්, surrendering ourselves in the presence of suffering, ඒ වගේම උන්වහන්සේ දුරස්ත බව පෙනෙන විට උන්වහන්සේට ප්‍රේම කිරීමත් අපි කළ යුතුයි. loving God when we feel that He is far away at a distance. මේ নমස්කාරයේ ගැඹුරු මට්ටම This is the deepest level of worship. මේ নমස්කාරයේ ගැඹුරු මට්ටම අපිට තේරුම් ගන්න පුළුවන්. And we can understand this depth of worship උන්වහන්සේ සමග ගමන් කරන විට, when we walk with Him, උන්වහන්සේට ප්‍රේම කරන විට, when we love Him, උන්වහන්සේට යටත්ව ජීවත් when we live in obedience, in surrender to Him. අපි දකිනවා යෝබ්ගේ ජීවිතේ. We can see the life of Job. යෝබ් සම්පූර්ණයෙන් බිඳ වැටෙන අවස්ථාවේ දෙවියන් වහන්සේ නිශ්ශබ්දව සිටියා මොහොතක. When Job was completely broken, there was a time දෙවියන් වහන්සේ නිශ්ශබ්දයි. God was silent. ඔව් අපි දකිනවා යෝබ් 23 වෙනි පරිච්ඡේදයේ 8 9 10 පදවල. In Job chapter 23, we see verse 8, 9 and 10. නමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත. මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකි වෙමි. වම් පැත්තේ උන්වහන්සේ ක්‍රියා කරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තේද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙනසේක. එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක. උන්වහන්සේ මා පරීක්ෂා කර කල්ලි මම රන් මෙන් නික්ම එන්නෙමි. Says, look, I go forward, but He is not there, and backward, but I cannot perceive Him. When He works on the left hand, I cannot behold Him. When He turns to the right hand, I cannot see Him. But He knows the way that I take. When He has tested me, I shall come forth as gold. මෙතන යෝබ්ගේ ඇදහිල්ල බලන්න. යෝබ් මේ දෙවියන් වහන්සේව දකින්න බැරි නමුත් යෝබ් කියනවා එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක. Even through this experience of Job, though Job did not know what was happening, he proclaimed that God knew his steps. උන්වහන්සේ බා පරීක්ෂා කළ කල්ලි මම රන් මෙන් නික්ම එන්නෙමි. He will come out as gold as a result of this testing. යෝබ්ගේ කැමැත්ත දෙවියන් වහන්සේ පරීක්ෂා කරන පිණිස ඉඩ දීම. It is God's will that Job is to be tempted and tested. දෙවියන් වහන්සේ පරීක්ෂා කරන කල්ලි යෝබ් කියන මම රන් මෙන් නික්මෙන්නෙමි. And when God tests Job, he says, I will come forth, I will come out as gold. යෝබ් මෙතරම් පීඩාව මැද්දේ ගමන් කරන විට යෝබ් මොකද්ද කළේ? What did Job do when he was going through this terrible time of trial? දෙවියන් වහන්සේට තව තවත් ප්‍රශංසා කරන පිණිස කාරණා සෙව්වා. He sought out for reasons to praise Him more and more. වචනේ කියන යෝබ් වචනයකින්වත් පව් කළේ නැත කියලා. The word says that Job did not commit sin even with a word. සැබවින්ම යෝබ් වචනයකින්වත් පව් නොකර දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට කාරණා සෙව්වා. And Job was looking for reasons to worship God without even committing a sin against God with a word. ඔබ මගේ ජීවිතේ මෙවැනි පරීක්ෂා අවස්ථාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. We will have to face tempting or testing situations like this in our lives. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් මේ යන කාලය පරීක්ෂා කාලයක්. Even when we look into these current times, these are a testing time for us. අපි බෝ දේවස්ථානවල නිවස්වල පෞල් වශයෙන් පුද්ගලිකව යාඥා කරනවා මේ දේශය මුදවන්නට කියලා උන්වහන්සේට. We pray in homes, in families, in churches to redeem this country. මේ වසංගතයෙන් මුදව ගන්නට කියලා. To liberate this country from this pandemic. නමුත් අපි සමහර විට කල්පනා කරනවා දෙවියන් වහන්සේ තවම ක්‍රියා කරන්නේ නැහැ. But sometimes we feel that God is still not acting.
අපගේ හඬ උන්වහන්සේට ඇසෙන්නේ නැද්ද? Perhaps doesn't God hear us, our voice? අපේ යාච්ඡාට උන්වහන්සේ පිළිතුරු දෙන්නේ නැද්ද? Isn't God giving answers to our prayers? අපිට ඒක විස්තර කරන්න අමාරුයි. It is very difficult to explain that situation, that feeling. මම ඒකයි මුලදී කිව්වේ උන්වහන්සේව තේරුම් ගන්නට අපිට ප්‍රඥාව මදි කියලා. That's why I said that we do not have sufficient wisdom to comprehend God. අපි කරල යුතු දේ උන්වහන්සේ අදහ ගැනීම සහ උන්වහන්සේට කීකරු වීමයි. What we ought to be doing is to obey Him and have faith in Him. අපි හැම කෙනෙකුගේම එක්කෙනෙක්ගේ ජීවිත ගැන උන්වහන්සේ සැලකිලිමත් බව අපි කල්පනා කරන්න අවශ්‍යයි. We need to understand that God is keen about each and every one of us, about our lives. මගේ ජීවිතේ සෑම ක්‍රියාවලියක් ගැනම සෑම ඉරියව්වක් ගැනම උන්වහන්සේ සැලකිලිමත්. God is concerned about every posture of our lives, every deed, every thought. මා පාලනය කරන්නේ උන්වහන්සේ බව තේරුම් ගන්නට අවශ්‍යයි. මා පාලනය කරන්නේ. It is important that we recognize that it is God who controls us. මගේ ජීවිතේට උන්වහන්සේ තුළ සැලැස්මක් ඇති බව තේරුම් ගන්නට අවශ්‍යයි. We need to understand that God has a plan for our lives. ඒ වගේම උන්වහන්සේ මා ගලව ගන්න බව තේරුම් ගන්නට අවශ්‍යයි. And we need to understand that God will protect us. තේරුම් අරගෙන අපි විශ්වාස කරන්නට අවශ්‍යයි. And having understood, we need to believe in Him. ආත්මික වියලි කාලයන් පැවත එනවා. There could be spiritual droughts. ඔව් උන්වහන්සේ ඔබවම පරීක්ෂා කරන බව අපි හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. We need to understand that God sometimes tests you and me. අපි දිනපොතක සටහන් කරගත්තොත් If we make a note in our diaries, මේ ආත්මික වියලි කාලයන් සහ ඒ වගේම ඊටමත් යහපත් කාලයන් these spiritual droughts and those good times, ඔබට වර්ෂයේ අවසානයේ දකින්නට පුළුවන් වෙයි අපි ආත්මික වියලිභාවයේ ඇති කාලයන් කොපමණ පසු කරලා තිබෙනවද. And when at the end of the year we can count as to how many spiritual droughts we have walked through. ඒ වගේම උන්වහන්සේ සමග ප්‍රීතිමත් කාලයන් කොච්චර ගත කරලා තියෙනවද. We can also count as to how much of joyful moments we have endured with God. මේ ඍතු වෙනස් වීමක් සිදු වෙන්නට පුළුවන් කාලයක්. This is a time where there is going to be a diabolic change in us, a difference in us. ස්වාමින් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙනස් වීම තුල එකම විදියේ ගත කරන ජීවිතයක්. And God is expecting you and me to live a consistent life even through these many changes. අපි මේ පීඩා කාලයට පෙර ගත කරපු ජීවිතය මෙන්ම මේ පීඩාකාරී කාලය තුලත් උන්වහන්සේ නමස්කාර කරමින් උන්වහන්සේට කීකරුව උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරමින් ජීවත් වෙමු උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. And God expects us to obey Him and worship Him and live in faith during the pandemic, even as if it was before the pandemic. මම නැවත මතක් කරනවා වේදනාව මැද්දේ පීඩාව මැද්දේ පරීක්ෂා කරනු ලැබුව විට ඒ වගේම දුක් වේදනා විඳින විට උන්වහන්සේට අපි ප්‍රේම කරන්නට අවශ්‍යයි උන්වහන්සේට ස්තුති කරන්නට අවශ්‍යයි උන්වහන්සේ විශ්වාස කරන්නට අවශ්‍යයි. We need to love God, we need to believe God, we need to obey God in the midst of pain, suffering, temptation, testings and sorrow. උන්වහන්සේගේ පොරොන්දුව අපිව ආරක්ෂා කරනවා වගේට. God's promise is to protect us. ඒක උන්වහන්සේ අත්හරින්නේ නැහැ. උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරමින් උන්වහන්සේට කීකරුව උන්වහන්සේට විශ්වාසවන්තව ජීවත් වෙනවා නම් God is faithful in keeping His promise and protecting us if we are faithful to Him. මේ හොඳින් අත්දකපු පාවුල් තුමා කියනවා Paul, who experienced this very well, says පිලිප්පොන්ට යවුම් පත්‍රයේ 4 වෙනි පරිච්ඡේදයේ in Philippians chapter 4 6 වෙනි පදයේ ඉඳලා බැලුවොත් from verse 6 onwards, නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිත්ද සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. and he says, be anxious for nothing,
But in everything, by prayer and supplication, with thanksgiving, let your requests be made known to God. And the peace of God, which surpasses all understanding, will guard your hearts and minds through Christ Jesus. මේ පරීක්ෂා කාලය තුල අපි ගමන් කරන විට As we walk through this testing time, අපි ඒ ගැන කනගාටු නොසිතා අපි කළ යුතු දේ කුමක්ද කියලා පැහැදිලිව කියනවා. and it's very clear as to what we should be doing instead of worrying over it. ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව් වෙන්න අපගේ ඉල්ලීම උන්වහන්සේට කියන We එක. should present our supplications and our needs through prayer. අපි උන්වහන්සේව විනිශ්චය කරන්නට ඒ වගේම උන්වහන්සේව ප්‍රශ්න කරන්නට නෙමෙයි උන්වහන්සේ අපව තබලා තිබෙන්නේ. God has not placed us here to judge God or to question Him. උන්වහන්සේ සෑම විටම ඔබෙන් මගින් බලාපොරොත්තු වෙන උන්වහන්සේව ගෞරවයට පත් කරවීම. What God expects from you and me is that we always bring glory and honor Him. මේ තුල අපේ බලාපොරොත්තු නම් උන්වහන්සේ හාස්කමක් සිදු කිරීමයි. And our expectation through this is that God would perform His miracles. උන්වහන්සේ හාස්කම් කරන්නේ ඔබේ මගේ විශ්වාසය ඒ වගේම ගෞරවය උන්වහන්සේ වෙත ගෙන එන පිණිස. And He performs miracles so that we will increase in our faith and bring more honor and glory to Him. බලාපොරොත්තුෙන් සිටින්න උන්වහන්සේ හාස්කමක් සිද්ධ කරන්නට යනවා. Be expectant because God is going to perform a miracle. ඒ පිණිස උන්වහන්සේට ගෞරවය ගෙන දෙන්න. And let us praise God and bring glory and honor to Him for that sake. උන්වහන්සේ ප්‍රශංසා කරන්න. Let us worship God. උන්වහන්සේට ස්තුති කරන්න. Let us thank God. උන්වහන්සේ විශ්වාස කරන්න. Let us believe in God. උන්වහන්සේට යටත් වෙන්න. Let us surrender ourselves and submit to Him. උන්වහන්සේට ප්‍රේම කරන්න. Let us love Him. එසේ කරගන්න ඔබටත් මටත් උන්වහන්සේ ආශිර්වාද කර මඟ පෙන්වනසේක්වා. May God guide us and bless us to be that. අපි මොහොතක් ඉස්නමා යාඥා. Let us pray. දයාබර ධර්මිෂ්ඨ වූ ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවයද මහිමයද ප්‍රශංසාවද වේවා. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ වචන නිසා. ස්වාමිනී ඔබ වහන්සේව විශ්වාස කරමින් ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් ඔබ වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේට යටත් වෙමින් උන්වහන්සේට ප්‍රේම කරමින් ඔබ වහන්සේට ප්‍රේම කරමින් ජීවත් වෙන පිණිසත් ඒ වගේම සියලු ගෞරවය ඔබ වහන්සේට ගෙන දෙමින් ජීවත් වෙන්නටත් අපට උපකාර කළ මෙනව අපි දුර්වලයි පියාණනි අපි පෞකාරයි පියාණනි අපට උදව් කරන්න පියාණනි අපට මඟ පෙන්වන්න පියාණනි අපි මේ පවතින වසංගත තත්ත්වය තුළ ස්වාමිනේ අපි බලාපොරොත්තු වෙන ඉන්නා ඔබ වහන්සේ ස්වාමිනේ මහත් දේ කරන බව හාස්කම් කරන බව ස්වාමිනේ මගේ දෙවියනි මගේ පියාණනි ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනේ අප හැමගේ ජීවිත ගැන අපට මේ වසංගතය තුළ පවා නිරෝගීව ගත කරන්න ඔබ වහන්සේ දී ඇති කරුණාව නිසා ස්තුතියි තාදුරට හාස්කමක් බලාපොරොත්තු වෙන අපි ඔබ වහන්සේගේ බලවත් සුද්ධ වශයෙන් බාර වෙනවා යේසුස් වහන්සේගේ උතුම් ප්‍රේමවන්ත නාමයෙන් Amen. Amen. ආමේන්. අපි ආශා කරමු දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍ර වූ ගැලුම්කරු යේසුස් වහන්සේගේ සමාදානයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම සහ ජීවනය මේ සියලු දෙනා සමගත් උන්වහන්සේ අදා ගන්නා මේ ලෝකේ හැම කෙනෙක් සමගත් මේ මොහොතේ මතු සදාකාලයෙන් සදාකාලයට පවතිවා. Amen. ආමේන්. ඉන්න සමාදානයෙන් ඉන්න. Now thank we all our God with hearts and hands and voices, who wondrous things have done, in whom His world rejoices, who from our mother's arms have blessed us on our way with countless gifts of love, and still is us today. Oh, may this bounteous God through all our life
peace to cheer us and keep us in His grace, and guide us when perplexed, and free us from all ills in this world and the next. All praise and thanks to God, the Father now be given, the Son and Him who reigns with them in highest heaven, the one eternal God, whom earth and heaven adore. For thus it was His love, and shall be